තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භික්ඛවේති අකාරා සද්වාරා තත්ත චක්ඛුමා පුරිසෝ මජ්ජේටිතෝ පස්සෙය්‍ය මනුස්සේසි ගේහං පවිසන්තේපි නික්ඛමන්තේපි අනුස්සරන්තරන්තේපි අනුවිවරන්තේපි ඒවමේව කෝ අහං භික්ඛවේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කමන්ත මනුස්සකේන සත්තේ පස්සාමීති අති පූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ උඩගම සුමංගල අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි සුපුරුදු පරිදි අපේ මිත්තා විහාරයේහි පවත්වනු ලබන ඒ සෙනසුරාදා ධර්ම දේශනය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් මේ 2001 වර්ෂයේ ජූලි මාසේ ඉතින් අද දවසෙත් අපි මේ ජූනි මාසේ මේ උදාර උතුම් පුණ්‍ය ධර්මයන් තුළ නිරත වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි අද ධර්ම දේශනය සඳහා මාතෘකා කර ගන්නට යෙදුනේ මේ කවුරුත් දන්න සූත්‍ර ධර්මයක්. ඒ වගේම කාටත් මතක තියෙන මීට පෙර ආතුවත් අපි ධර්ම දේශනා කළා තියෙන සූත්‍ර ධර්මයක් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ශුන්්‍යත වග්ගයේ 10 වෙනි සූත්‍රය. නිසා කල්පනා කරගන්නට මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ශුන්්‍යත වග්ගයේ 10 වෙනි සූත්‍රය එහෙම කිව්වට මතක් වෙන්නේ නැහෙනි. නිසා නම සූත්‍රයේ නම සඳහන් වෙනකොට මතක් වෙයි දේවදූත සූත්‍රය. අපි නොයේකුත් විදිහට මේ දේවදූත සූත්‍රයෙන් බණ අහලා ඇති. ඉතින් අපි ධර්ම දේශනා කළා තිබෙනවා දේවදූත සූත්‍රයෙන්. ඉතින් අපි මේ කිටි කාලය තුලදී ඒ දේවදූත සූත්‍රයේ තියෙන කරුණු ටිකක් අපි එකතු කරලා අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමේදී දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හාමුදුරන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා හාමුදුරන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි ඇස්සැති පුජ්‍යලේක් මේ ඇස්සැති ශක්තිමත් පුජ්‍යලේක් වාසය කරනවා ගෙවල් දෙකක් මැද්දේ. ගෙවල් දෙකක් තියෙනවා ද්වි අගාරා. ඒ ගෙවල් දෙක මැද්දේ මෙයා වාසය කරනකොට මෙයාට පේනෙනවා මේ ගෙවල් වල සද්්වාර ටික මොකද කරලා තියෙන්නේ? ඇරලා. එතකොට දොරවල් ඇරලා ජනෙල් ඇරලා තව යම් කවුළු තියෙනවා නම් ඒ සියල්ලම ඇරලා ඒ නිසා අර මැද්දේ ඉඳගෙන මැද්දේ ඉන්න ඇස් තිබෙන පුජ්‍යලයාට පෙනෙනවා ඒ ගෙවල් වල ඉන්න අය ගේ ඇතුළට එනවා, ගෙයින් පිට වෙනවා. ඒ වගේම ගේ ඇතුළට එහෙට මෙහෙට යනවා.
ඉතින් ඒවා සියල්ලම මේ දකින්ට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානිනි මමත් මේ දිබ්බ චක්කු වෙන් දකිනවා ඒ විදියට මිනිස්සු ඒ තැන්වල වාසය කරන හැටි. මිනිස්සු ඇතුළු මේ සත්වයින් ඒ තැන්වල වාසය කරන හැටි දකිනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දකිනවා හීන ප්‍රනීත සත්වයින් හීන වාසය කරන සත්වයින් ප්‍රනීත සත්වයින් ඒ වගේම ස්වර්ණ දොරවර්ණ ඒ වගේම සුගති දුක්ගති වල ඉන්න සත්වයින් දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත කරනවා නම් යා ආර්යෝපවාදය සිද්ධ කරන්නේ නැත්නම් ඒ වගේම සම්‍යක් දෘෂ්ටික නම් ඒ තැනැත්තා දෙවියන් අතර උපදිනමයි කියලා දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුජ්‍යලේ කාය සුචරිතයෙන් යුක්ත නම් වචී සුචරිතයෙන් යුක්ත නම් මනෝ සුචරිතයෙන් යුක්ත නම් ඒ වගේම ආර්ය උපවාදයෙන් යුක්ත නැත්නම් ඊතනත් මිත්‍යා දෘෂ්ටික වෙන්නෙත් නැත්නම් ඊතනත්තා මොකද වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් කාය දුස්චරිතයෙන් යුක්ත නම් වචී දුස්චරිතයෙන් යුක්ත නම් ඒ වගේම මනෝ දුස්චරිතයෙන් යුක්ත නම් ආර්ය උපවාදයේ සිද්ධ කරනවා නම් ඒ වගේම මිත්‍යා දෘෂ්ටික නම් ඊතනත්තා මොකද වෙන්නේ පෙට්ටි විශේ උපදිනවා പ്രേත විශේ උපදිනවා. ඉත പ്രേත විශේෂයට ගමන් කරනවා කියලා දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිතයෙන්ගෙන් යුක්ත නම් ආර්ය උපවාදයේ සිද්ධ කරනවා නම් මිත්‍යා දෘෂ්ටික නම් යන් නිරේ උප්පත්තිය ලබනවා. ඔන්න මේ ගෙවල් දෙක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකක්ද එක පැත්තක් සුගතිය අනික් ගෙදර දුක්ගතිය. මේ ගෙවල් දෙකේ වාසය කරන අය දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක මේ එක පැත්තක ගෙදරක් ඊළඟට අනිත් පැත්තේ ගෙවල් තමා දුක්ගතිය. ඉතින් මෙතෙන්දි විශේෂයෙන් പ്രേත ලෝකයක් නිරයත් කියන දෙක තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අරමුණු කරගන්නේ. මේ දෙපොළෙහි වාසය කරන අය ඉහිට යනවා මෙහිට යනවා ඒ තැන්වල ඉන්නවා ඇතුල් වෙනවා පිට වෙනවා මේවා බුදුරජාණන් වහන්සේ දකින්නමයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඔන්න හොඳට මතක තියාගන්න මේ විදිහට මෙහෙම ජීවත් වෙන තැනැත්තා සුගති දුක්ගති කරා යනවා. මේක අපි හොඳට දන්නවා. එහෙනම් කාය දුස්චරිත ඒ කියන්නේ කයෙන් සිදුවෙන වැරදි. ඉත කාය දුස්චරිත කියලා කියනකොට හිතන්න කයෙන් සිදුවෙන වැරදි වලින් කයෙන් සිද්ධ වෙනවා වැරදි සිද්ධ කරනවා ප්‍රධාන වැරදි තුනක්. ඉතින් ප්‍රධාන වැරදි කියලා අපි හඳුන්වන්නේ මේ ප්‍රාණඝාතය, ඒ වගේම අදත්තා දාණය, කාමයේ වර්ධවා හැසිරීම. ඊට අමතරව කයෙන් තව බොහෝ පව්කම් සිද්ධ කරගන්න පුළුවන්. කය ලෝභය නිසා යම් හේකට කය පරිහරණය කළා නම්, ද්වේෂය නිසා කය යම් හේකින් පරිහරණය කළා නම්, මෝහය නිසා කය යම් හේකින් පරිහරණය කළා නම් ඊට නැත්තා කාය දුස්චරිතයෙන් යුක්ත පුද්ගලයෙක් වෙනවා. එහෙමනම් ඒ කාය දුස්චරිත. ඒ වගේම වචී දුස්චරිතක් තියෙනවා. වචනයෙන් සිද්ධ කරන වැරදි ටික. වචනයෙන් සිද්ධ කරනවා අපි මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචය, සම්පප්පලාපය කියන මෙන්න මේ වැරදි හතර.
මේ ප්‍රධාන වැරදි 4 සිද්ධ කරනවා. මේ ඇරුණාම තව වචනයෙන් තවත් බොහෝ දේවල් අපි සිද්ධ කරනවා. නේද? අපි මේ ප්‍රධාන ඒවා ටික විතරක් වචනයෙන් මතක් කළේ. එතකොට කල්පනා කරන්ට තව බොහෝ දේවල් සිද්ධ කරනවා. අර මුලින් කිව්ව විදිහට ඒ වචනයට ලෝභය මුල් වුණා නම්, ඒ වචනයට ද්වේෂය මුල් වුණා නම්, ඒ වචනයට මෝහය මුල් වුණා නම්, ඒ හැම වචනයක්ම කාය දුෂ්චරිතයන් බවට පත් වෙනවා. ඒ වගේම අපි මනසින් යම් දෙයක් හිතනකොට ඒ මනසින් සිද්ධ කරන ක්‍රියාවලිය තුළ අපට තියෙනවා නම් අවිජ්ජාව, ඒ වගේම දෝමනස්සය නැත්නම් පටිඝය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය. අන්න ඒවා මනසින් සිදුවෙන ප්‍රධාන වැරදි. අවිජ්ජාව කියන එක අපි දන්නවා. අවිජ්ජාව කියලා කියනකොට දැඩි ලෝභය කියලා හඳුන්වනවා. අන්සතු දේවල් Taman සතු කරගන්න ඕනේ කියලා අපේ හිතේ දැඩි ලෝභයක් ඇති වෙනවා නම් ඒක අවිජ්ජාව කියලා හැඳින්වනවා. ඒ වගේම තරහක් ඇති වෙනවා නම් ඒක අපි ද්වේෂය, පටිඝය ආදී වශයෙන් හැඳින්වනවා. මිත්‍යා දෘෂ්ටිය පිළිබඳවත් අපි දන්නවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙන්නේ අපේ හිත තුළ. එහෙමනම් මේ ප්‍රධාන වැරදි තුන සිත තුළින් සිද්ධ කරනවා. මීට අමතරව පින්නතුනි අර මුලින් සඳහන් කළා වගේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල ධර්මතාවයන් මූලික කරගෙන යම් සිතවිල්ලක් සිටුවද ඒ සියලුම සිතවිලි මනෝ දුෂ්චරිතයි. ඒවා සුචරිත නෙවෙයි. එමනම් මෙන්න මේවයින් තොරව අපි සිතත් යමක් සිතනවා නම්, යමක් කියනවා නම්, යමක් කරනවා නම් අන්න ඊට නැත්තා කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන්ගෙන් යුක්තයි. අපි දන්නවා සත්තු මරන්නේ නැති වෙනකොට සත්තුන්ගේ ජීවත් වීමට කැමති වෙනවා. කරුණාව පෙරදරි කරගෙන ජීවත් වෙනවා. ඒ වගේම පින්නතුනි සොරකමෙහි විපාක දකිනවා. සොරකම පිළිබඳව පිළිකුල් කරනවා. සොරකමින් වැළකීලා ඉන්නවා. ඒ වගේම සොරකමින් අනිත් පැත්ත දන් දෙනවා. එයා දීමනාව සිද්ධ කරගන්නවා. එතකොට කාය දුස්චරිතයෙන් වෙන් වෙලා සුචරිතය තුල නිරත වෙනවා. මනසිනුත් ඒ විදිහම තමයි. ඒ වචනයට එනකොට වචනයෙන් සිද්ධ කරනකොට, කයෙන් සිද්ධ වෙනකොට වචනේනොත් පින්නතුනි ඒ විදිහටමයි අපිට මේ කුසල දහම් සිද්ධ කරගන්න තියෙන. නැත්නම් සුචරිත තුල නිරත වෙන්න තියෙන්නේ. අපි බොරු කියන්නේ නැතුව ඇත්ත පාවිච්චි කරනවා. සත්‍ය වචනේම කතා කරනවා. සත්‍ය දේම කියනවා. එතකොට වචී සුචරිතේ බොරුවෙන් අපි වළකිනවා වගේම අනිත් පැත්ත අපට ගොඩ නැගෙනවා. ඒ වගේම කේලාම් නොකිය, කේලාම් කියනකොට අපි සිද්ධ කරන්නේ දෙදෙනෙක් අතර ભેදයක් ඇති කරන වචන. අපි දෙදෙනෙක් අතර ભેදයක් ඇති වෙන වචනයක් නොකිය අන් අය අතර සමගිය ඇති වෙන වචන කතා කරනවා. බලන්න අපි කතා කරනකොට මේ කේලාම් නොකියුවට සමහර වෙලාවට පුංචි දේවල් අපි කියන දේවල් වලින් ඒ අය අතර බෙදුම් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙන්න නොදී කේලමින් වළකිනවා වගේම සුචරිතයට එනකොට කේලම් නොවන බස් අපි කියන්න ඕනේ. ඒ කියලා කියන්නේ ඒ කෙනෙක් අතර ભેදයක් ඇති නොවන වචන අපි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඒ වගේම පරුස වචන කියන්නේ නැති වෙනකොට මොරුදු මොලොක් වචන අපි කතා කරන්න ඕනේ. ඒ වගේම හිස් වචන නොකියනකොට ඇත්ත කතා කරන්න ඕනේ. සත්‍යයේ පිහිටන්න ඕනේ. නැත්නම් නිවැරදි දේ කතා කරන්න ඕනේ. සම්‍යක් දෘෂ්ටිය තුල ගත කරවන්න ඕනේ. මෙන්න මේ විදිහට පින්නතුනි වචී සුචරිතයත් ඒ වගේම මනෝ සුචරිතයත් ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි සම්‍යක් දෘෂ්ටික සිතිවිලි තුල ඇති වෙන්න ඕනේ. ද්වේෂයට විරුද්ධව මෛත්‍රී සහගත සිතිවිලි තුල සිත පිහිටවන්න ඕනේ. ඒ වගේම ලෝභයට විරුද්ධව අතහැරීමේ සිතිවිලි තුල සිත පිහිටවන්න ඕනේ. එතකොට මෙන්න මේවා සුචරිත හැටියට. ඉතින් යම් කෙනෙක්
මේ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන් වඩනවා නම් ඒ තැනැත්තා සුගතියට ගමන් කරනවා. එහෙමනම් ඒ තැනැත්තා කොයි විදිහේ කෙනෙක්ද කියලා අපට දැන් හොඳට සිහිපත් කරගන්න පුළුවන්. පන්සිල් රකින්නවා, අකුසල දහම් තුලින් දුර වෙලා තිබෙනවා. ඒ වගේම හොඳ වචන තුල, හොඳ හැසිරීම් තුල, හොඳ කල් ක්‍රියාවලියන් තුල යා නිරත වෙනවා. ඒ වගේම ඒ දාන ආදී, දාන සීල භාවනා ආදී උතුම් කුසල ධර්මයන් යා ජීවිතේ සම්පූර්ණ කරගන්නවා. අන්න ඒ වගේ පුජ්‍යලයෝ කොයිද මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. එතකොට මේක තමයි මූලිකම කරුණ. ඊළඟට කාය දුස්තරිතයන් සිද්ධ කරගත්තු අය പ്രേත ලෝකෙට යනවා. අපි දන්නවා සතර අපායක්ම තියෙනවා නේද? නිරය, තිරිසන්, പ്രേත, අසුර කියලා. එතකොට പ്രേත ලෝකයත් අසුර ලෝකයත් දෙකම මේ සාමාන්‍යයෙන් പ്രേත නාමයෙන් හඳුන්වපු තැන් බොහෝමයක් තිබෙනවා. එතකොට තිරිසන් ලෝකය, ඒ වගේම නිරය, මෙන්න මේ තැන්වල ඒ කර්මානුරූපව අය උප්පත්තිය ලබනවා. ඉතින් එතනින් මෙතෙන්ට, මෙතනින් එතෙන්ට යනවා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් දැන් හිතන්ට බුදුරජාණන් වහන්සේ මේ කරුණ වලින් ඉස්මතු කොල්ල ගන්නේ නිරේ උපන් පුච්චලයා පිළිබඳව. නිරේ උපන් පුච්චලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කරන්න සූදානම් වෙනවා. මොකද නිරේ උපන් පුච්චලයා. දැන් අපි හැබැයි තව එක පැත්තක් විස්තර කර ගන්නන් තියෙනවා මේ සම්‍යක් දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය කියන එක පිළිබඳව. මම කෙටියෙන් කරුණු මතක් කළාට අපි ටිකක් කතා කරලා එතෙන්ට යමු. එතකොට නිරේ උපන් පුච්චලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන් දේශනා කරනවා. ඒ පුජ්‍යලයා තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අරමුණු කරගෙන තිබෙන්නේ. මේකේ දේව දූත සූත්‍රයේනේ. ඒකත් මතක තියාගන්න ඕනේ අපි මේ වචනයත්. ඉතින් නිරේ උපන් පුජ්‍යලයා නිකම්ම දඬුවම් ලැබෙන්නේ නැහනේ. නිරේ ඉන්නවා පාලකෙක්. ඒ පාලකයා අපි දන්නවා අපි කවුරුත් හඳුන්වන රජ කෙනෙක් යම රජුරුවෝ. මේ නිරේ උපන් පුජ්‍යලයාව නරපල්ලෝ යම රජුරුවෝ ළඟට අරගෙන යනවා. ගෙනහිල්ලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි මේ තැනැත්තා මව පිළිබඳව වරදවා පිළිපැද්දා, පියා පිළිබඳව වරදවා පිළිපැද්දා, ඒ වගේම මහාන බමුණන් කෙරෙහි වරදවා පිළිපැද්දා, රහතුන් කෙරෙහි නපුරු ලෙස පිළිපැද්දා කියලා මේ පිළිබඳ මෙයාට දඬුවම් පනවන්ටයි කියලා අර නරපල්ලෝ යම රජුරවන්ට ප්‍රකාශ කරනවා. යම රජුරු ඒ විලාවේ ප්‍රකාශ මෙයාට අවවාද කරනවා, කරුණු කාරණා විස්තර කරලා දෙනවා. ඒක ලහනවා, ඔබට මනුෂ්‍ය ලෝකයේදී පින් කර ගන්නට බැරි වුණාද? අනේ ස්වාමීන් වහන්සේ පමා වුණා කියලා හඳුන්වනවා. නේද? පින් කර ගන්නට බැරි වෙලා පමා වුණා කියලා හඳුන්වනවා. ඉතින් පමා වුණායට මේ දඬුවම් තියෙනවයි කියලාත් යම රජුරෝ විස්තර කරලා දෙනවා. ඉතින් බලන්න මේ යම රජුරෝ මෙයව බේරන්න කොයිතරම් උත්සාහ කරනවද? මෙයා කළ පිනක් තියෙනවා නම් ඒ පින නැවත සිහිපත් කරවලා දීලා ඒ දුක්ඛතියෙන් අත මුදවන්නට යම රජුරෝ නිතරම සූදානම්ින් ඉන්නේ. ඒතකොට යම රජුරෝ කැමති නෑ කෙනෙක් දුක් විඳිනවට. යම රජුරෝ ඒකත් දන්නවා. අපි හොඳටම දන්නවනේ. අපි හැමදෙනාම අකමැති දුක් විඳිනවට. ඒකනේ අපි නිතර ආශිර්වාද කරන්නේ. ඒ ඇයට දුකක් කරදරයක් ඇති නොවේවා කියලා. අපිටවත් දුකක් වෙනවට අකමැති. අපි හැමදෙනාම සැපසේ සතුටින් කටයුතු කරන්නට පුළුවන්කම අපිට තියෙනවා නම් ඒකට අපි හැමදෙනාම සතුටින් ඉන්නවා. නිසා කල්පනා කරගන්නට
යම රජුරුවොත් ඒ නිසා මෙයාව බේරන්න නොයේ ක්‍රමවලට සූදානමින් තමා මේ කටයුතු කරන්නේ. ඒකල්ලා යම රජුරු වහනම ඔබ මනුෂ්‍ය ලෝකෙදි දේවදූතයෝ දැක්කද? පළවෙනි දේවදූතයා දැක්කද කියලා. එහෙම අහනකොට මේ පුජ්‍යලයක් කියනවා අනේ ස්වාමීනි මම දේවදූතයෝ දැක්කේ නැහැ කියලා. දේවදූතයෝ කියන එක අපි දන්නවනේ නේද? අපි මතක් කරලා තියෙනවානේ අපට දේවදූතයෝ අපට හම්බෙනවා නේද? අර දින 7ක් තිස්සේ පිරිත් ධර්මයන් දේශනා කරලා ඊට පස්සේ දොරකඩාස්නේ එහෙම කියන්ට ලංකාවේ දින 7ක් පිරිත් කියන අවස්ථා තියෙනවානේ දන්නවනේ දින 7ක් පිරිත් කියලා අන්තිමට දොරකඩාස්නියක් කියනවා. ඒ දොරකඩාස්නේ කියන එක පිරිත් පොතේ අග බලන්ටකෝ. ඒක කියවාගෙන යන්ටකෝ කොයි විදිහේ කරුණු ටිකක්ද කියන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම ඒ වෙලාවේ දොරකඩාස්නේ කියවන්ට දේවදූතයෝ වඩපනවා කියලා දෙවි කෙනෙක් වගේ එහෙම ඇඳගෙන එහෙම මෙව්ව කරගෙන ඇවිදිලා ඒ තැනැත්තා එතෙන්ට ගේනවා නේද? ගෙනල්ලා ඒ ප්‍රකාශයන් සිද්ධ කරනවා. ඒ දේවදූතයෝ තමයි අපි දැකලා තියෙන්නේ. අපි අහලා තියෙන අනිත් දේවදූතයෝ ඉන්නවා. අපි දෙවි කෙනෙක් යම් දූත මෙහෙවරක් සිද්ධ කරනවා නම් දේවදූතයෝ කියලා කියනවා. දෙවියන්ගේ පණිවිඩ අරගෙන එන අය ඉන්නවා නම් නේද? ඒවා දේවදූතයෝ. ඉතින් අපට පණිවිඩයක් ගේන්නේ දේවත්වයේ මනුස්සත්වයේ පිළිබඳව පණිවිඩයක් අරගෙන එනවා. නේද? සංසාරයේ පිළිබඳව පණිවිඩයක් ගෙනල්ලා දෙනවා. මේ සංසාරයේ දුක්ඛිත ස්වභාවය පිළිබඳව අපට පණිවිඩයක් ගෙනා මේ සසර සැපයි කියලා පණිවිඩයක් නෙමෙයි ගෙනත් දෙන්නේ. සසර දුකයි. මේ දුක් වූ සසරින් ගොඩ වෙන්නයි කියන එක තමයි මේ පණිවිඩය අපට ගෙනල්ලා දෙන්නේ. ඉතින් බලන්න මෙතෙන්දී යම රජුරු අහනවා මෙයාගෙන් ඔබ දැක්කද උඩුබැලිය අතට හැරිලා යමක් තනියම කරගන්න බැරිව ජීවත් වෙන පුංචි දරුවෝ බණ්ඩ මාස 10ක් 12ක් යනකම් කතා කරගන්නටත් බෑ නේද? ඇවිදින පටන් ගත්තත් කතා කරන්න බැරුව යනවා. සමහර අය ඉතින් බොහොම අමාරුවෙන් නැකිට ගන්නවා. වැටි නැකිටිනවා. අපිට මතක නැහෙනි අපි කී පාරක් වැටුණාද කියලා මේ ඇවිදින්න ගිහිල්ලා නේද? අපිට මතක නැහැ අපි දන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරගන්න නොවැටි බැරුව ගියා. ඒ වගේම උඩු බල අතට හැරිලා ඉන්නකොට මේ උඩුබැලියෙන් ඉන්නකොට අපට කාගේ පිහිටක්ද කියලා හිතලා බලන්නකෝ. අපිට මොනවද කරන්න පුළුවන් කියලා හිතලා බලන්න. මේ මොහොතේදී ඉතින් අපි අන්ත අසරණ තත්ත්වයකට ඇවිදින්න තියෙන්නේ. කරන්නම දෙයක් නැහැ. මල පහ ටිකත් එතරම් කරගන්නේ. අම්මා තාත්තා ඥාති හිටියේ නැත්තම් අපි මොනවා අසුචි මල මුත්‍ර ගොඩකනේ අපි ඉන්නේ. නේද? ඒ ගොඩක අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒවා පිරිසුදු කරලා අපිව හැදුවේ වැඩුවේ අම්මා තාත්තා. දැන් ඉදා අපි මේ අසරණකමින් මිදෙව්වේ අම්මා තාත්තා. ඉදා අපිව නැලෙව්වේ අපි අපේ සිතට හොඳ සිතවිලි දුන්නේ අපි පන්සලට එක්කරගෙන ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවරු කියලා පෙන්නුවේ ඉස්සර වෙලාම අම්මා තාත්තා නේද? ඒ කාලේ අපි කොච්චර දුකක් විඳින්න ඇද්ද කියලා හිතන්න. අම්මා තාත්තා නොහිටියනම් කොයිතරම් වෙහසක් විඳින්න ඇද්ද? ඒ නිසා මෙන්න මේ පුංචි පුච්චලයෝ පුංචි දරුවෝ දැකලා මේ දරුවන් දැකලා ඔබ පින් සිද්ධ කරගත්තේ නැද්ද කියලා අහනවා. ඔබටත් මේ වගේ වෙනවා කියලා හිතුවේ නැද්ද? එතකොට කියනවා ස්වාමීන් වහන්සේ පමා වුණා. පමා වුණායට දඬුවම් තියෙනවා. ඔන්න පළවෙනි දේවදූතයා. දේවදූතය ගැන මම ගොඩක් කියන්න ඕනේ මේ අයට හොඳට තේරෙනවා. දෙවෙනි දේවදූතයා තමයි වයෝවෘද්ධ පුච්චලයා. වයසට ගිය පුච්චලයා. ඉතින් දැන් වයසට ගියාට මතකයිනේ 60 පැනලා 70වත් පැනලා ටික ඉස්සරහට යනකොට අපි කොච්චර දුර්වල වෙනවද කියලා නේද? ඇවිත් පය
තිබ්බ තැන තිබ්බ වෙන්නේ නැහැ. අත්තපාදාදී අනස්සවා කියලානේ විස්තර කරන්නේ. අත්පාදාදීෙහි මේ වසඟේ නැති විලා යනවා. අනාගත්තු බට්ටික කටින් තියාගන්න බෑ. දැන් නම් හිතනවා ඇති තාම පුළුවන් කියලා. නේද? ඉතින් නමුත් අපි කොච්චර දුර්වල වෙලාද වයස්ගත වීමත් එක්ක කියලා අපි දන්නවා. නේද? ඊට පස්සේ දෙපයින් යන්න බැරි වෙනකොට අපි ඉස්සර නම් කිව්වේ තුන් පයක් කියලා. දැන් තුන් පයක් ගත්තේ එකාතකට විතරයි. මෙහි අත් දෙකටම ගන්නවා වෝකර් එක. නේද? අත් දෙකටම අර ගන්නවා. එතකොට හතර පයකටත් වැඩි. ඒකෙත් හතරක් විතර තියෙනවා. නේද? එහෙම පයක් අරගෙන තමයි අපි ඊට පස්සේ ගමන් කරන්නේ. ඊළඟට බලන්ට ඒ අය නැකිට ගන්නට බැරුව එක්තැන් වෙලා අර පුංචි කාලේ වගේම මල මුත්‍ර ටික එකතැන සිද්ධ කරගෙන බොහෝ එක්තැන් වෙලා ඉන්න අය අපි දැකලා තියෙනවනේ. ඉතින් මෙන්න මේ අය දැක්කේ නැද්ද කියලා අහනවා. ඒ අය දැකලා පින් සිද්ධ කරගත්තේ නැද්ද කියලා අහනවා. අර තැනත්තා කියනවා මොකද වුනේ මේ මට සිද්ධ කරගන්න බැරි වුණා පමා වුණා කියලා ප්‍රකාශ කරනවා. පමා වුණාට දඬුවම් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා තුන්වෙනි දේවදූතයා ඒ තමා ලෙඩ වුණ පුච්චලයෝ. අපි දකින්නවානේ නොඑක් විදිහට ලෙඩ වුණාය. නේද? නොඑක් විදිහට ලෙඩ වුණාය දුක් විඳින අය පිළිකා රෝග වලින් නේද? තව නොඑකුත් රෝගාබාධයන්ගෙන් අපි දුක් විඳින ලෙඩ වුණ රෝගීන් දකින්නවානේ. සමහර තැන්වල එහෙම්මම අය ඉන්නවනේ. අපි දැකලා තියෙනවා ඔළුව කලගෙඩියක් විතර ලොකුයි. ඇඟ අඩි දෙකක් විතර දිග නැකිට ගන්න බැරුව ලොකු ඔළුවක් තියාගෙන ඇස් දෙක හරවා ගන්න පුළුවන්ව නැකිට ගන්න බැරුව අවුරුදු ගණන් ඉන්න අය අපි දැකලා තියෙනවා. නේද? ස්වභාවයෙන් මේගොල්ලෝ පුංචි කාලේ ඉඳලා හැමමයි. මේ විදිහේ නොයෙකුත් රෝගාබාධයන්ගෙන් පෙළෙන අය, දරුණු රෝගාබාධයන්ගෙන් පෙළෙන අය, එක්තැන්ව ඉන්න අය, එහෙම තියෙන තැනකට ගිහිල්ලා බලන්න ලංකාවෙත් තියෙනවනේ එහෙම තැන්. ඒ අංග විකලාය, ආබාධිත අය, ඒ තැන්වල කොයිතරම් දුකක් ඒ අය විඳිනවද කියන බව අපට පෙනෙනවා. එතකොට මෙන්න මේ ලෙඩ වුණ අය දැක්කේ නැද්ද? පින් කරගත්තේ නැද්ද? ඒ පින් කරගත්තේ නැත්තේ ඇයි කියලා අහනවා. ඉතින් ඒවට ඔක්කොටම පබා වුණා කියලා උත්තර දෙනවා. එහෙනම් දඩුවම් ලැබෙනවායි කියලා දෙනවා. හැබැයි මේ හැම තැනකදීම යම රජුරෝ ප්‍රකාශ කරනවා හොඳට මතක තියාගන්න මේවා සිද්ධ වෙන්නේ ඔබේ පියා මව නිසාවත් පියා නිසාවත් සහලේ ඥාතිවරු නිසාවත් එහෙම නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නිසාවත් කවුරුවකුත් නිසා නෙමෙයි ඔබ කරගත්තු අකුසල ධර්මයන් නිසා. සමහර වෙලාවට වැරදි වුණාම අපි කියනවානේ අම්මලා තාත්තලා හිටියේ අපට ඒවා කියලා දුන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉඳලා එහෙම හැදුවේ නැහැ නේද? එහෙමත් කියන්න ගන්නවා. ඊළඟට අපි වැරදි කරලා තියෙන්නේ නේද? ඊළඟට ආමුදුරුවරු හිටියා, ශ්‍රමණ බ්‍රාහ්මණයින් හිටියා, අපට උපදෙස් දෙන අය හිටියා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ කළේ නැහැ. ඒගොල්ලෝ කියලා දුන්නේ නැහැ. අපි ඒකයි පෙන් පව් කරගත්තේ කියලා ඊට පස්සේ තව පැත්තකට අපේ පව බැර කරන්න හදනවා. නේද? ඊළඟට අපේ ඥාති ඕන තරම් හිටියා. එක්කෙනෙක්වත් අපට කිව්වේ නැහැ. හිත මිතුරු හිටියා. ඒ කවුරුකුත් අපට කිව්වේ නැහැ කියලා මේ විදිහට මේ නොයෙකුත් මේ දේවල් කියලා අපි ඇඟ බීර ගන්න උත්සාහ කරන්න හදනවා. මේ නිසාම යම රජුරෝ කියනවා ඒ කෙනෙක්වත් නිසා නෙමේ ඔබට මේ ටික ලැබෙන්නේ, මේ දුක් ටික ලැබෙන්නේ ඔබම කරගත්තු දේවල් නිසා. නිසා හොඳට මතක තියාගන්න කවුරු නිසා හෝ අපි පව් කරගත්තත් අපි කරගෙන තියෙන්නේ අපිමයි පව් සිද්ධ කරගෙන තියෙන්නේ. ඒ නිසා අපටම තමා විපාක ලැබෙන්නේ කියන බව සිහිපත් කරගන්න ඕනේ. දැන් දේවදූතයෝ අපි 3 දිනක් කතා කළා. කුඩා දරුවා, වයසට ගිය කෙනා, ලෙඩ වුණ කෙනා. ඊළඟට මේ වද බන්ධනයට ලක්ුණ කෙනා. හිරේට වැටුණු පුජ්‍යලයා කියලා අපි කියන්නේ හිර කළානේ තියෙන හිරයක්. එතකොට එතෙන්ට ගියාම තියෙන ස්වභාවයන් අපි දන්නවා අපේ සාමාන්‍ය නිදහස සියල්ල නැති වෙලා යනවා.
අපිට මේ හොඳින් කටයුතු කරන්න පුළුවන්කමක් නැති වෙනවා. සියලු දේවල් සීමා සහිත වෙලා යනවා. නේද? මේ ආයේ තව කෙනෙක් එක්ක අපිට මේ තියෙන සම්බන්ධකම් මෙහිම පවත්වාගෙන ඉන්න බැරි පුජ්‍යලයක් බවට පත් වෙනවා. නිසා කල්පනා කරගන්න. ඒක තමයි යථා ස්වභාවය. නිසා කල්පනා කරගන්න. එයින් අත මිදෙන්න ඇති මේ යම රජුරෝ තමයි මේ උත්තර ටික දෙන්නේ. ඉතින් වද බන්ධණයට පත් වුණු පුජ්‍යලයෝ විඳින දුක් ටික දැකලා ඔබට හිතුනේ නැද්ද පින් කරගන්න කියන එක තමයි යම රජුරෝ අහන්නේ. එතකොට කියන්නේ පමා වුණා කියලා. ඊළඟට අහන්නේ කවුද මලමිනිය පිළිබඳව. මරණ මලමිනියක් දැක්කේ නැද්ද? මේ මලමිනිය නම් අපි ඕන තරම් දකිනවා, පුංචි ළමයිනොත් දකිනවා, ලෙඩ වුණ අයත් දකිනවා. ඒ වගේම හිරේ විලංගුව වැටෙන අයත් දකිනවා. නමුත් කී වේතාවකදී අපි සිහිපත් කරගත්තද මේ දේවදූතෙක් පින් කර ගන්න ඕනේ කියලා. දරුවෙක් පුංචි කෙනෙක් දකිනකොට කොහොමද හිතුවේ කියන එක මම දෙතුන් පාරක් මතක් කරලා තියෙනවා. අපි හිතන විදිහ. මතක් කරගන්නකො කොහොමද අපි හිතන්නේ කියන අනේ චූටි පොළු පැටියා. අනි හරි උරු බූටි සුදුයි අම්මා වගේ තාත්තා වගේ නේද? කියන්න තියෙන්නේ කොහොම ඒවා කළා හුරතල් කළා නේද? අත ගාලා ඉඹලා තමයි නතර වෙන්නේ. මේක මොහොතකදීවත් මතක් වෙන්නේ නෑ නේද මේ මගේ දේවදූතෙක් ඇවිදිලා ඉන්නේ. මේ දේවදූතයා මට කියන්නේ ඉක්මනින් පින් කර ගන්නටයි කියලා කියන එක හිතුනේ නෑ නේද කියලා හොඳට හිතන්නකෝ. මේ බණ මා කොයි කීවතාවක් ඇහුවද හිතන්න. ඒ කීවතාවක් ඇහුවත් අරක හිතුණාද කියලා හිතන්න. දරුවා සුරතල් කරන්නට, දරුවා ගේ කරන්නට, ඒ දරුවට ඒ ආදරේ ලබලා දෙන්න. නමුත් හොඳට මතක තියාගෙන මේ දේවදූතේ මියා මට කියන්නේ ඉක්මනින් පින් සිද්ධ කරගන්නටයි කියන බව සිහිපත් කරගන්න ඕනේ. ලෙඩ වුණ කෙනෙක් දැකලා වයසට ගිය කෙනෙක් දැකලා වයසට ගිය කෙනෙක් දැක්ක ගමන්ම හිතන්නේ අනේ එච්චර දුකක් නම් මට එන්න එපා ඊට ඉස්සෙල්ලා මම මැරිලා යන්න. කොච්චර කියනවාද අපි? නේද? නමුත් ඉතින් කියන්න බෑ. එහෙම හිතන්න අපට පුළුවන් මොකක් කරනවා නන්ද? ඒක දැකලා අපි ලෙඩ වෙන්න එපා කියලා හිතන එක හොඳයි. නමුත් අපි මෙහෙම මමත් වෙන්න පුළුවන් මම ඉක්මනින් පින් සිද්ධ කරගන්න ඕනේ කියන චේතනාව ඇති කරගත්තද කියලා හිතන්නකෝ. බණ කොච්චර ඇහුවත් අපි නිසා නැවත නැවත අපට මේ බණ අහන්නම වෙනවා. ඒ ටික හිතන්නම වෙනවා. ඒ නිසා ඒ ටික හිතාගත්තොත් තමයි අපට එතනින් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. මේ බණ හරියට අහගත්තා නම් අපි අර පුංචි දරුවා ඒ වගේම වයසට ගිය පුච්චලයා, ලෙඩ වුණ පුච්චලයා, වද බන්ධනයට ලක් වුණ පුච්චලයා, ඒ වගේම මලමිනිය දැක්කහම සාමාන්‍යයෙන් වෙනද හිතවිලි ටික විනාශ වෙලා වෙනත් සිතවිලි ටිකක් එන්න ඕනේ. සසර පිළිබඳව හිතෙන්න ඕනේ. මමත් මෙහෙමපත් වෙනවා කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ටික හිතලා විතරක් මදි. අපි කුසල ධර්මයන් වඩන්න ඕනේ. කයින් කුසල් සිද්ධ කරන්න ඕනේ. වචනයෙන් කුසල් සිද්ධ කරන්න ඕනේ. මනසින් කුසල් සිද්ධ කරගන්න ඕනේ. එහෙනම් කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන් තුල නිරත වෙන්න ඕනේ. එහෙම නොවෙනවා නම් මේ බණ තව කී පාරක් අහන්න වෙයිද අපට? ඒ නිසා හොඳට මතක තියාගන්න බණ ඇහුවයි කියලා කියන්නේ අන්න අර අවස්ථාවලදී ඒක මතක් කරගන්න. ඒකයි නැවත නැවත අපි මේ බණ මතක් කරන්නේ මේ ධර්ම දේශනාවන් ඒවම සිද්ධ කරන්නේ නැවත නැවත අපේ හිතට ඒව මතක් කරලා දෙන්න. මොකද ටික දවසක් යනකොට අපේ හිතට පැමිණෙන නොයෙකුත් සිතිවිලි නිසා අර හොඳ සිතිවිලි ටික වැහිලා යනවා. ඒව යටපත් වෙලා යනවා. එහෙම වෙන්න ඉඩ තියන්න එපා. එහෙම වෙන්න ඉඩ නොතබාම නැවත නැවත සිහිපත් කරලා නැවත නැවත කුසල සිත දැඩි කරගන්න. මොකද මේ ජීවිතේ මැත්තේ අපි නැවත උප්පත්තිය ලබනවා. එතකොට මේ පෙට්ටි විසයට, නිරයට අපි ගියොත් අපට මොකද වෙන්නේ කියලා හිතන්න. එතනින් ගොඩ වෙලා එන්න තියෙන අවස්ථාව ඊ타ත්ම ස්වල්පයයි. ඊ타ත්ම ස්වල්පයයි. එතනම ජීවත් වෙන්න තියෙන ශක්තිය ඊටා වැඩි. නිසා කල්පනා කරගන්න
ඒ ටික අපි හොඳට හිතලා තියන්න ඕනේ. ඒක තමයි මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍යාත්ම භාවයෙන් අපි ප්‍රයෝජන ගත්තු පිරිසක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ බවත් නැවත නැවතත් සිහිපත් කරනවා. ඉතින් මේ විදිහට මේ අය මේ තැන් වලට මේ යොමු කරනවා. මේ අයට දුක් දෙන්න පටන් ගන්නවා. ඊට නොඑක් විදිහේ වද බන්ධනයන් යගලු අරගෙන ගහනවා හිසට දෙපයට කොන්දට මේ හැම තැනටම ගහනවා. වෑයක් අරගෙන හිස මුදුනේ ඉඳලා දෙපතුල දක්වාම රහිනවා. ඒ දෙපතුල දක්වා රහිනකොට උඩ ටික ආයෙ ලියලලා ආයෙ උඩ ඉඳන් පල්ලෙහාට රහිනවා. මේ කොච්චර රැස්සත් මැරෙන්නේ නැහැ. ඒ වේදනාව විඳ ඉන්නවා. හොඳින් හිතින් මවාගෙන හිතන්ට කොහොම වෙයිද කියලා මේවා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වල ස්වභාවය නේද කියලා. ඊළඟට මේ තැනැත්තා දෙපය දෙපැත්තට ඇදලා කකුල් දෙකින් ඉල්ලලා කියතෙන් ඉරනවා. දිව එළියට ඇදලා දිව හානවා. නේද? බලන්න මේ තරම් නොයෙකුත් දුක් කන්දරාවක්ම මේ තැනත්තගේ ජීවිතයට ගෙනස්ලා දෙනවා. එතකොට කල්පනා කරගන්න අන්න ඒ විදිහටයි මේ කටයුතු කරන්න මේ දුක් ලැබෙන්නේ. ඉතින් මෙහෙම දුක් දීලා මෙයාව මහා නිරයට දමනවා. මහා නිරය අපි අහලා තියෙනවානේ. මම බොහොම කෙටියෙන් මතක් කරන්නම්. 6 දිසාවටම ගිනි ඇවිලෙනවා. ඉහළ පහළ උතුර දකුණ නැගෙනහිර බටහිර කියන මේ 6 දිසාවටම ගිනි ඇවිලෙනවා. යකඩ බිත්ති වලින් යුක්තයි. යොදුන් 100 දිග පළල උස තියෙනවා. ඉතින් ගණන් කරන්ට බැරි තරම් කාලයක් ඒ තැන්වල දුක් විඳිනවා. නේද? දුක් විඳලා දොරවල් ඇරිනකොට එතෙන්ට දුවනකොට ඒත් විඳිනවා. මේක ගින්න හැම තැනම තියෙන නිසා මොකද වෙන්නේ? හැම වෙලාවෙම පිච්චෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. පිච්චෙන ටික නැවත ලියලනවා, නැවත පිච්චෙනවා, නැවත ලියලනවා, නැවත පිච්චෙනවා, ගිනි ගොඩක් තුල ජීවත් වෙනවා. බලන්ට කොයිතරම් මහා දුකක් හිතට ලැබෙනවද කියලා මොහොතක් හිතින් හිතලා බලන්ට. මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිතයන්ගේ ප්‍රතිඵල ටිකයි. ඉතින් අද ලෝකෙම අපට වැඩිපුරම ඇහෙන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිතම නේද? බොහොම ටිකයි අපට මිනිසුන්ගෙන් ඇහෙන්නේ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත. ඉතින් ඒ නිසා කල්පනා කරගන්නට මෙතන දුක් විඳලා එතනින් අරගෙන ගුද නිරයට දානවා, අසුචි තියෙන තැනට. නේද? එතනින් දානවා උණු අලු නිරයට. ඒකේ තියෙන්නේ මේ අලු ගිනිගත්තු අලු නැත්නම් ඒවා තුල ඇවිද්දවනවා. නේද? එතකොට ඊළඟට යාව යනවා රාසිපත් නිරයට. කටිහිඹුල් වනයේට යනවා. නේද? මේ හැම නිරයක් ගැනම අපි අහලා තියෙනවා. එහෙම ඒ නිරවල අපි බොහෝ දුක් විඳිනවා. ඉතින් එහෙම දුක් විඳලා ඉවරලා එතනින් කොට අරගෙන අහනවනේ මොනවද ඕන කියලා. බොහෝම පිපාසය කිව්වහම කට දෙපැත්තට ඇරලා ලෝදිය වක් කරනවා. තොල ළඟ ඉඳලා ඒ පිට විලා යන කම්ම පිච්චිලා යනවා. ඒකත් දීර්ඝව කරනවා. එහෙම ඉවර වෙලා ආපුවාම ඊළඟට කියනවා බොහොම බඩගිනි කියලා. ගිනිගත්තු යකඩ බෝල, රත්තුණු යකඩ බෝල කටට ඔබනවා. ඉතින් පටන් ගත්තු තැන ඉඳලා අවසානයේ දක්වාම පිච්චෙනවා, මහා වේදනාවක් එනවා. ඔන්න බලන්ට මෙච්චර මේ මහා දුක් දිනවා කොහෙද? මෙන්න මේ තැන. එතකොට හොඳට හිතලා බලන්ට එච්චර බොහෝ දුක් දෙන තැනක් තමයි මේ නිරය කියලා කියන්නේ. අතරක් නැතුව පවතින දුක්, සැපක් කියන නමක්වත් අහන්න නැති තැනක්. එතකොට මේ නිරය අපි තව දන්නවනේ නිරයක් ලෝකුම නිරය කියලා. මේ සක්වලවල් 3ක් එකතු වෙන තැන. එක සක්වලවල් 3ක් එකතු වෙන තැන
මහා දුක් විඳින තැනක් තියෙනවා. මේ මෙතන සඳහන් කරපු මහා නිරේ ආදී දේවල් මේ මහා නිරේ ආදී තැන් ගින්නෙන් දැවෙන්නේ. අර ලෝකුඹ නිරේහි සීතලෙන් දැවෙන්නේ. අපි දන්නවනේ සීතල දැඩි සීතල ඇති වුණාම මේ රටේදී අපි දන්නවනේ ඒ දැඩි සීතලට විනාඩි 2ක් අපි එළියේ නිකන් හිටියත් මරණයටපත් වෙනවා. ඒ තරම් සීතල දරුණුයි. නේද? ගිනි ගත්තාම ටිකක් වෙලා හරි ඉන්නවා. නමුත් දැඩි සීතල ආපුවාම කොයි විදිහට මේ සීතලෙන් දැවෙමින් නොමැරී ඉන්නවා. කවදාවත් ආලෝකයක් ලැබෙන්නේ නැහැ එතෙන්ට. හැමදාම අඳුරුයි. එහෙමනම් හිතන්ට මෙන්න මේ විදිහේ දුක් කන්දරාවක් කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිතයන්ගෙන් ලැබෙනවා. ඒව අයින් කර ගන්නට නම් අපි මොකද කරන්න ඕනේ? සුචරිතය තුල නිරත වෙන්න ඕනේ. ඒ නිසා ඒ කරුණු ටිකත් අපි හොඳින් සිහිපත් කර ගන්නට. ඉතින් මේ දේවදූත සූත්‍රයේ මේ කරුණු ටික අපට දේශනා කරනවා. ඉතින් මේකෙදි හොඳට මතක තියාගන්න ඕනේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඊළඟට තව එකක් අවධාරණය කරනවා ආර්යෝපපාදය. සීලෙන් ගුණයෙන් වැඩිහිටි අයට කරන උපවාදය. නේද? ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට කරන උපවාදය. එහෙම නැත්නම් තවත් එකතු කොල්ලා කියනවා නම් ආර්යයන් වහන්සේලාට කරන උපවාදය. අපි බොහෝ විලාවට සිද්ධ කරගන්න කුසල කර්මයක්. ඉතින් ඒ උතුමන්ට අපි ඒ වැනි වචන පාවිච්චි නොකර උපවාද නොකර අපි අපේ වචනේ පරිස්සම් කරගන්න ඕනේ. ආර්ය උපවාදයත් මෙතෙන්දි විස්තර කරනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය නැත්නම් සම්‍යක් දෘෂ්ටියත් විස්තර කරනවා. ඒ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන අතරට ආර්ය උපවාදයයි ඒ වගේම ඊළඟට මිත්‍යා දෘෂ්ටියයි. එහෙමනම් මිත්‍යා දෘෂ්ටික අදහසින් ජීවිතේ ගතනකොළ යුතුයි. මම ඒකයි මුලින් සඳහන් කළේ අර මුලින් කියන ප්‍රාණඝාත ආදී ඒවා විතරක් නෙමේ. ලෝභයේ යම් සිතක හට අරගෙන, දේශයේ සිතක හට අරගෙන, මෝහයේ සිතට හට අරගෙන ක්‍රියම් ක්‍රියාවලියක් කරනවද, යම් වචනයක් පාවිච්චි කරනවද, යම් සිතවිල්ලක් සිතනවද, ඒ හැමතැනම අපට අකුසල් පිරෙන්නේ. නිරේට යන්න පුළුවන් මඟ පිරෙන්නේ. සුචරිතයට යන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයට, මනුෂ්‍ය ලෝකයට එන්න පුළුවන් මඟ නෙවෙයි පිරෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඒ නිසා අපි මිත්‍යා දෘෂ්ටියේ එක එක විදිහේ දෘෂ්ටීන් තියෙන බව අපි දන්නවා. නේද? ඉතින් උච්ඡේද දෘෂ්ටිය කියනවා මරණින් මතු යමක් නැතේ කියලා. සාත්වත දෘෂ්ටියක් කියලා කියනවා සදාකාලිකයි කියලා. නේද? ඒ විදිහට අපි දෘෂ්ටීන් අරගෙන කටයුතු කරනවා. අපි මරණින් මත්තේ ආයි උපදින්නේ නැහැ, මේතනින් ඉවරයි. ඒ වගේම මරණින් මත්තේ සත්වයක් පුජ්‍යලයක් ඉන්නවාය කියලා මේ දෘෂ්ටියකට ඇති වෙනවා. ඒ වගේම අපි ළඟ තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටියක්. මම හිතන්නේ මතකයි නියත මිත්‍යා දෘෂ්ටිය. මේ අය බණ අහලා තියෙන හින්දා නාස්තික, අහේතුක, අකිරිය කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට නාස්තික, අකිරිය, අහේතුක කියන මිත්‍යා දෘෂ්ටීන් යුක්ත වෙනවා. නාස්තිකයි කියලා කියන්නේ විපාක නැtei කියලා හිතන එක. නේද? අකිරිය කියලා කියන්නේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් නැහැ කියලා හිතෙන්නේ. අහේතුකයි කියලා කියන්නේ හේතුවකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන එක. සරලව ඔය මතක් කළේ. එහෙම කියන අය කොච්චර සමාජයේ ඉන්නවද? නියත මිත්‍යා දෘෂ්ටික ගතයි. ඉතින් අපි තව යනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියකට. ඒකත් අපි කෙටියෙන් මතක් කරමු. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියත් මතකයිනේ නේද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේදී අපිට එනවා දාන තුනක් පිළිබඳව. දානේ විපාක නැත. මහා දානේ විපාක නැත. කම්පලා දහදීමේ විපාකයක් නැත. නේද? මේ විදිහට කරුණු තුනක් තියෙනවා දානේ පිළිබඳව. ඒ වගේම හොඳ නරක කරන කර්මයන්ගේ විපාක නැත. හොඳ දෙයක් කළත්
මේ සැප ලැබෙන්නේ මේ ලැබෙන්නෙත් නැහැ දුක් ලැබෙන්නෙත් නැහැ නරක දෙයක් කළත් සැප ලැබෙන්නෙත් නැහැ දුක් ලැබෙන්නෙත් නැහැ නේද ඒවයි විපාක නැතේ කියලා කියනවා ඒවා ක්‍රියා ගොඩක් විතරයි කියලා කියනවා ඒක එකක් ඊළඟට මව නැත පියා නැත එහෙමත් අපේ තියෙනවා ඊළඟට මෙලව නැත පරලොව නැත ඒ කියලා කියන්නේ අපට අතීත භවයක් තිබ්බේ නැතේ කියලා හිතනවා ඊළඟට අනාගතයේ නැවත භවයක ප්‍රතිශක්තියක් ලබන්නේ නැතේ කියලා හිතනවා. නේද? එතකොට ඒ විදිහට මේ පරලවත් මේකත් පිළිබඳව සැක හිතනවා. ඊළඟට මෙලෝ පරලවදත් නේද ගුණ නුවණ දියුණු කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයින් නැtei කියලා බුදුරජාණන් වහන්සේ වාගේ අය නැtei කියලා හිතනවා. සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේලා වාගේ මහරහත් උතුමන් නැtei කියලා හිතනවා. නේද? මනස දියුණු කරලා ඒ උතුම් තත්ත්වයටපත් උන අය නැtei කියලා හිතනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියත් අපි හොඳට හිතන්ට හොඳට ඉගෙන ගන්නට මේ වයේ චූටි කොන්වත් හිතට එන්න දිතුරු කර ගන්න එපා. ඒවා ඔක්කොම විසඳ ගන්නට ධර්මයේ තුලට යන්න විසඳ ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මට අවධාරණය කර ගන්න ඕනේ අන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත හොඳට තේරුම් ගන්නට. ඒ වගේ මාර්ය උපවාදය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය හොඳට තේරුම් අරගෙන හොඳින් හිතලා අපේ සිතේ ඒවා ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඊළඟට දේව දූතයෝ දැක්ක වෙලාවකදී කොහොමද හිතන්නේ කියන එක හිතන්ට. මිනිය දැකලා මිනිය නම් කළු වෙලා නේද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේවා ඔක්කොම එහෙම හිතන්න කමන්නේ කතා කරන්න. නමුත් ඒත් එක්කම මම මැරෙනවා කියලා හිතන්න. මේක මටත් සිද්ධ වෙනවා මේ දුක මටත් එනවා කියලා හිතන්න. ඒ හැමතැනකදී මෙහෙම හිතන්න පුළුවන් හිතක් ඇති කරගන්නටයි අපට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. එහෙම හිතක් ඇති කරගන්න නම් මොකද හිතන්න ඕනේ? එහෙම සිතක් ඇති නොවුනොත් දුගතියකට ගමන් කරලා බොහෝ දුක් විඳින්න වෙනවයි කියන බව සිහිපත් කර ගන්න ඕනේ. ඒ නිසාමයි නැවත නැවත මේ ධර්ම දේශනාවන් අපි සිද්ධ කරන්නේ. අමාතක වෙලා යන්ට නොදී නැවත නැවත මතක් කරවලා මේ දුක්ඛ සසරින් අපි අත මිදෙන්න ඕනේ කියන මේ චේතනා ඇතිව. ඉතින් කල්පනා කරගන්න මේ අදහස් බලාපොරොත්තුෙන් අපි මේ වටිනා කුසල දහම් රැස සිද්ධ කරගන්නට යෙදුණා. අද දේවදූත සූත්‍රය ඇසුරු කරගෙන අපි දහම් කරුණු ටිකක් අපි අපේ ජීවිතය තුළට එකතු කරගන්නට යෙදුණා. ඉතින් මේ එකතු කරගත්තු මේ උතුම් මුදාර කුසල ශක්තියෙන් අපි වන්දනමාන කළා, බුද්ධ පූජාවන්, බෝධි පූජාවන් සිද්ධ කළා, මල් පහන් ආදිය පූජා කළා. ඉතින් ධර්ම ශ්‍රවණය කළා. මේ නොඑක ආකාරයෙන් සිද්ධ කරගත් උදාර උතුම් කුසල ශක්තියිනොත් විශේෂයෙන් දිවා දානමේ පින්කම සිද්ධ කරගත්තු අපේ අශෝකම්මා, ඒ වගේම අග්බෝ මහත්මයා, ආදරණීය දරුවන් අශේන්, ගිහාන්, ලශිනි කියන මේ දරුවන් ඇතුළු හැම දිනාම පින්කමට සහභාගී වුණ හැම දිනාම අපි සිහිපත් කරනවා. ඉතින් ඒ හැම දිනාටමත් ඒ අයගේ මියගිය ඥාතීන්ට අපි සිහිපත් කරමින්ම අපි මේ පින් පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය ආදී කොටති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේදොර වතපිටි ඉඩකඩම් රැකී ආරක්ෂා බෙලහෙළ දාම් ආදී සියලු දෑද, ඒ වගේම අපේ දෙමව්පියන්, අපේ දරුවන්, අපේ මොනබුරු මිනිබිරියන්, ඥාති හිත මිතුරන් ඇතුළු සියලු දිනාමවද අපේ අග්බෝ මහත්මයා, ඒ වගේම අශෝකම්මා, අශේන් පුතා, ගිහාන් පුතා, ඒ වගේම ලශිනි දුව, ඒ වගේම පින්කම සම්බන්ධ වුණ සමින්ද, ඒ වගේම ඉන්දික, වැල්ලගේ ආදී සියලු දෙනාමත්
සියලු දිනාමත් දෙවියෝ යහතින් මනාව සුරකිත්වා විශේෂයෙන් අපේ ලංකාවත් කොරෝනා රෝගීන් පිළින හැම දිනාමත් විශේෂයෙන් ඔස්ටින් වල වාසය කරන අපේ නිස්සංක පුතාගේ ආදරණීය පියතුමාණන් සයිමන් මහත්මාණනුත් අපි සිහිපත් කරමු ආශිර්වාද කරමු දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ රැකවරණය ලැබීවා කියන ප්‍රාර්ථනයත් ඇති කරගෙන දෙවියෝ පින් අනුමෝදන් වීමෙන් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ උතුම් උදාර කුසල ශක්තියින් අපි අපේ මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අපි මිය පරලොව ගියා වූ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන් අපි මේ මොහොතේදී සිහිපත් කරන්ට. ඉතින් ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන් විත්වා කියන අදහස ඇති කරගම්මු. ඉතින් අග්බෝ මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් එලන් ජයසීලි පෙරේරා බටුවත්ත මෑණියන් ඒ වගේම බී.එස්. පෙරේරා පියතුමන් අපේ අශෝකම්මගේ මියගිය දෙමව්පියන් හෙලන් හෝප් පෙරේරා මෑණියෝ ඒ වගේම එච්.සී.බී. පෙරේරා පියතුමාණන් ඒ වගේම සමින්දගේ මෑණියන් වෙල්ලගේ පියාණන්ට ඒ වගේම ඉන්දික පුතාගේ පියතුමාණන් ඇතුළු ඒ හැම දිනාටමත් මේ ඔබ අප හැම සියලු දිනාගේම මිය පරලොව ගිය පරම්පරානුයාත ඥාතිවරුන්ටත් ඒ වගේම සංසාරික වශයෙන් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින් අත් වේවා. හැම දිනාම සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් අපි හැම දිනාටම සසර වාසය කරන තාක් කාලයක් සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබේවා කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඒ වගේ මේ උතුම් උදාර වූ මහඟි කුසල ධර්මතාවයන් සියල්ල අපි ප්‍රාර්ථනා කරමු නිවන පිණිස අප සියලු දිනාටමත් මිය පරලොව ගිය අපේ දෙමව්පියන් ප්‍රදාන ඥාති හිත මිතුරන්ටත් මේ පින්කම් වලට උදව් උපකාර කරපු පැමිණ සහභාගී වුණ වචනයෙන් පවා සහයෝගී දක්වපු හැම දිනාටමත් පැමිණ තිබෙන සියලු දුක් කරදර කම්කටොළු විපත් ග්‍රහ දෝෂ නස්රස දෝෂයන් දූරින් භූත වේවා. විශේෂයෙන් මුලින් සඳහන් කරපු නිස්සංක පුතාගේ ආදරණීය පියතුමාණන් කොරෝනා රෝගීන් දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන ඒ සයිමන් මහත්මාණනොත් ටත් නිදුක් නිරෝගී සුවය උදා වේවා. හැම දිනාගේම අකුසල දහම් ප්‍රහීන වේවා. කුසල ධර්මයෝ වර්ධනය වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා. භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු.
ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලු කුසල ධර්මයන්ගේ හේතුවෙන් මේ පින්නතුන්ගේ ජීවිත වාසනාවන්ත වේවා සිත සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂා උදා වේවා සිතන කියන සිතුම් පැතුම් මෙය රෙමිෂ්ඨ සිද්ධ වේවා ප්‍රාර්ථනීය තුම් බෝධියකින් උතුම් වූ නිවන් සොයේ හේතු වාසනා වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය. හොඳයි වන්දනා කරගන්නට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං